ආයු වැඩේවා නිදුක් වේවා නිරෝගී වේවා. අද අගෝස්තු මාසයේ 26 වෙනිදා 2020 අවුරුද්දේ 1873 අවුරුද්දේ අද වගේ දවසක අගෝස්තු මාසයේ 26 වෙනිදාවක හරියටම ගත්තොත් උදේ 8ට පානදුර ගල්කන්ද විහාරස්ථානය අසල බිමකදී පැවැත්වෙනවා පානදුරාවාදය ආරම්භ වෙනවා. එදා දවසේදී බුද්ධාගමේ අවිද්‍යාත්මක ලක්ෂණ කියන තර්කය ගොඩනගන්න දාවිඩ් ද සිල්වා සහ සිරිමාන්න කතිසේරු කියන පාදිලිවරුන් දෙපළ පූජකවරුන් දෙපළ තර්ක කළා. අනික් පැත්තෙන් මිගෙට්ටුවත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ තමයි වාදයට එක්ුණේ. මේ වාදය බලන්න සෑහෙන ජනතාවක් රැස් වෙලා හිටියා. මේ වාදයේ ප්‍රතිඵල ගණනාවක් තියෙනවා. කැපී පෙනෙන ප්‍රතිඵලය තමයි මේ වාදය පිළිබඳ වාර්තාවක් කියපු හෙන්රි ස්ටිල් ඕල්කර්තුමා ඇමරිකාවේ ඉඳලා ලංකාවට එන්න තීරණය කරනවා. ලංකාවේ බෞද්ධ ප්‍රබෝධයක් අධ්‍යාපන ප්‍රබෝධයක් ඇති වෙනවා. ඒක එක පැත්තක්. අනිත් එක තමයි ඔය පහුගිය සියවසේ මේ විදිය වාද පහක් පැවැත්ුණායි කියලා නේ කියන්නේ පංච මහා වාදයන් තිබුණා. මේ වාද ගැන ජනතාවගේ තියෙන උනන්දුව නිසාම සංගරා පළ වෙන්න පටන් ගත්තා. පත්තර පළ වෙන්න පටන් ගත්තා. ඒ අනුව ලංකාවේ පුවත්පත් කලාවේ වර්ධනයට ඔය අද පැවැත්ුණායි කියන වගේ මහා වාද බලපෑවා. ඒක ප්‍රතිඵල විදියට තමයි අද දක්වා මේ විදියට අපිට පත්තර කලාව පිළිබඳව සහ පත්තර කලාවේ ප්‍රතිඵල අස්වැන්න භුක්ති විඳින්න ලැබිලා තියෙන්නේ. අද දවසෙත් ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්වල වාර්තා කරන සූදානම් තමන්ගේ අදහස් දක්වන්න මාධ්‍යවේදී ප්‍රසාද් මංජුමාත් එක්ක ඉන්නවා. අයිබන් ප්‍රසාද්. ඔව්. පුවත්පත්වල සිරස්වල ගණනාවක් තියෙනවා. කොතනින්ද අපි පටන් ගන්නෙ? සුදුසු නායකයෙක් තෝරා ගන්නා තෙක් මම නායකත්වයේ රැඳී සිටිනවා. ඔබ හිතන කෙනා නෙමෙයි මෙහෙම කියන්නේ. නායකයෙක් තෝරා ගන්නා තෙක් මම නායකත්වයේ ඉන්නවා කියලා කියන්නේ ඉන්දිය කොංග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි. අද අරුණ පුවත්පත වාර්තා කරනවා නායකයෙක් සොයා ගන්නා තෙක් මම නායකත්වයේ ඉන්නවා කියලා. හැබැයි එක්සත් ජාතික පක්ෂය කියන්නේ නායකයා සැප්තැම්බර් මුල තෝරන වග. අද ශිරෝමි අබේසිංහ සහ මැද කොළඹ සමූහ වාර්තාකරු ආර්යරත්න ගණේගොඩ දිනමිනට වාර්තා කරන්නේ නායකයා සැප්තැම්බර් මුල එක්සත් ජාතික පක්ෂ කෘත්‍ය අධිකාරිය තීරණය කරයි. ඊයේ කිව්වා අපි තීරණාත්මක සාකච්ඡාවක් තියෙනවා කියලා. ඊයේ තීරණාත්මක සාකච්ඡාවේ තීරණය තමයි මේ සාකච්ඡාවේදී රවි කරුණානායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න කියන මහත්තුරුන් කරු ජයසූරිය මහත්මයාගේ නම යෝජනා කරලා තිනවා පක්ෂ නායකත්වයේ සඳහා. මෙතෙන්දී රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා තියෙන්නේ ජාතික විධායක සභාවේ නැති අයෙක් පක්ෂයේ තනතුරක් සඳහා තෝරාපත් කරගත නොහැකි බව. ඒ නිසා කරු ජයසූරිය මහත්මයාට පක්ෂ නායකත්වය ලබා ගන්න බෑ කියලා. ඒක තමයි අද අරුණ පුවත්පතත් කියන්නේ කරුට බෑ කියලා. උදේජීව ඒකනායකයි මේ වාර්තා කරන්නේ රනිල් කියයි කරුට බෑ. ඒ අනුව කරු ජයසූරිය මහත්මයාට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබා ගැනීමේ අවස්ථාවක් නැහැ කියලා තමයි ව්‍යවස්ථාව අනුව රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ. ඔව් මම හිතන්නේ දැන් එක්සත් ජාතික පක්ෂයේ ජාතික විධායක සභාව සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකත්වයේ ගන්න ඕන නායකත්වය සඳහා කියලා තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ. මම හිතන්නේ මේක දැන් ඒක අලුත් තත්ත්වයක්ද නැත්නම් අලුතෙන් හදපු තත්ත්වයක්ද කියන එක දන්නේ නැහැ. මොකද දැන් එතකොට කාටවත් බෑ මේ කියන්නේ ජාතික විධායක සභාවේ හෝ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකයෝ නොවන කාටවත් බෑ එක්සත් ජාතික පක්ෂයේ නායකයා වෙන්න. එහෙම තර්කයක් තමයි දැන් මතු කරන්නේ. එතකොට දැන් අපි දන්නවා දැන් එහෙම දැන් නම් පහක් යෝජනා වෙලා තිනවනේ. රවි කරුණානායක අක්කල විරාජකාරී දයාගමගේ ඊට පස්සේ වජිර අබේවර්ධන සහ රුවන් විජේවර්ධන. දැන් මේ අයගෙන් කවුද තෝරාගන්නේ කියන ප්‍රශ්නේ තමයි මම හිතන්නේ. මොකද දැන් වික්‍රමසිංහ මහත්මයා කිව්වා ඊයේදී නම් යෝජනා වෙලා තියෙනවා. මේ යෝජනා දැන් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒක මේ පස් දෙනාම හැබැයි මේක සම්පූර්ණ කරනවා මේ කාරණා දෙකම. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඒ කියන්නේ විධායක සභාව සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය. දැන් මේ තරගයත් එක මම හිතන්නේ නායකත්ව ගැටලුවට මේ පස් දෙනාගෙන් කවුද කියන දැන් තරුණයෙක් කියන කාර්යයක් මතුවෙනවා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඥාතිත්වයක් තියෙනවා රුවන් විජේවර්ධන මහත්මයාට. එතකොට අඛිල විරාජ් මහත්මයාත් තරුණෙක්. එතකොට මේ පස් දෙනාගෙන් කවුද වඩාත් සුදුසු කියන කාරණයක් එක තමයි මම හිතන්නේ දැන් ඉදිරියේදී තවත් සාකච්ඡාවට කිහිපයක්ම තියෙනවා. නමුත් දැන් කරු ජයසූරිය මහත්මයාගේ නම යෝජනා කර එක්සත් ජාතික පක්ෂයේ කිහිප දෙනෙක්ම මෙතන. ඒකෝර කරු ජයසූරිය මහත්මයාට යම්කිසි ප්‍රමාණයක මෙතෙන්දි කැමැත්තක් තියෙන එක්සත් ජාතික පක්ෂය තුල. ඒ වගේම දැන් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පැත්තනොත් කියනවා සජිත් ප්‍රේමදාස මහත්මයාට නායකත්වයට ආරාධනා කරන්න කියලා මේ නලින් බණ්ඩාර මහත්මයාත් කියනවා. මෙතන දිනුස් කිව්වද ඒ කතාව? දුගම රජුරු වගේ. ඔව්. තවත් කතාවක් තියෙනවා ඊට පස්සේ පුළුවන් ඒකට උත්තරයක් දෙන්න. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ පිළිබඳව ගැටලුව පක්ෂය ආරම්භ වෙච්ච
වෙච්ච කාලේ ඉඳලම තියෙනවා සේනානායකවරුන් සහ බණ්ඩාරනායකවරුන් අතර. ඒ ගැටුමෙන් පස්සේ තමයි බණ්ඩාරනායක මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්නේ. ඊට පස්සේ 70 ගණන් වෙද්දී ඩඩ්ලි සේනානායක සහ ජේ.ආර්. ජයවර්ධන අතර ගැටුමක් තියෙනවා. ජේ.ආර්. ජයවර්ධනේනෝ පක්ෂයේ බලය අල්ල ගන්නවා. ඊට පස්සේ තමයි වික්‍රමසිංහ විජේවර්ධන පවුල් වල බලය තහවුරු වෙන්නේ. දැන් නැවත ඒ බලය ගිලිහෙන්න ඉඩ දෙයිද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කොහොමුණත් එදා දුටුගැමුණුට වගේ මෙදා සජිත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ආරාධනා කළ යුතුයි කියලා නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කියා සිටිනවා. නයන තරංග ගමගේ මේක වාර්තා කර සිටින්නේ. කොත්මලේට ගිහිල්ලා එදා දුටුගැමුණු කුමාරයාට ආරාධනා කර සිටියා රටේ රජකම් බාර ගන්න කියලා පිය රජුරෝ මැරුණායින් පස්සේ ඒ විදිහටම මේ වතාවෙත් කරන්න තියෙන්නේ අම්බලම්පාලුව වගේ läගලා ඉන්න පිරිසක් සිරිකොතේ ඉන්නවා. දැන් පක්ෂ නායකත්වය දෙන්න ඇන්ටික්ස් වෙනවා. කරු ජයසූරිය කියන්නේ හොඳ මහත්තයෙක්. 2015 ජනාධිපති අපේක්ෂකයා විදිහට පත් කරන්න හිටියේ තේ මහත්තයාව. එහෙනම් එදා ජනාධිපති දැන් මොන නායකත්වයක්ද? උතන නායකයෙක් වෙන්න සුදුසුකම් තියෙන කෙනෙක් නැහැනේ. කාටවත් ජනමතයක් නැහැනේ. දැන් එක්සත් ජාතික පක්ෂයට සමානයි හාමුදුරුවෝ රණ්ඩු වෙන කොඩිය පක්ෂයට. දැන් කරු ජයසූරිය මහත්තයා කොහේවත් නැති දෙයකට මුක්කු ගහන්න ගින් තමන්ගේ ගෞරවයක් නැති කර ගන්නවා කියලා නලින් බණ්ඩාර මහත්මයා සඳහන් කර සිටියා. ඒතකොට පක්ෂයක් විදියට එහෙම නායකත්වයට ආරාධනා කළේ 90 දශකයේ මුලදී මතක ඇති. දැන් රාජාලිය පක්ෂයේ ප්‍රධානකවද එක්සත් ජාතික පෙරමුණ කඩාගෙන යනවා. ලලිත අතුරුමැති ගාමිණී ජී.එම්. ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක්. මේ පිරිස ගියාට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට මම හිතන්නේ අසුබ තත්ත්වයක් ඇති වෙනවා. කොටි සංවිධාන විසින් නායකයන් කීප දෙනෙක්ම ඝාතනය කරනවා. රණසිංහ ප්‍රේමදාස මහත්මයා ඝාතනය කර 93 මයි පළවෙනි දින පසුව ලලිත් අතුරුමැති මහත්මයා කිරිල්ල පොළේදී ඝාතනය වෙනවා. එතකොට නායකත්ව රික්තයක් ඇති වෙනවා. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා සභානායක විදිහට අගමැති ධූරයට පත් වෙනවා. එතකොට ඩී.බී. ජයතුංග මහත්මයා ජනාධිපති ධූරයට පත් වෙනවා. මේ රික්තකය නිසා එතකොට රාජාලිය පක්ෂය තමයි ගාමිණී මහත්මයා ඉන්නේ. එතකොට විජේතුංග මහත්මයා ගිහලා ගාමිණී මහත්මයා ආරාධනා කරනවා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගන්න කියලා. මෙතෙන් ඡන්ද විමසීමක් තියෙනවා. මේ ඡන්ද විමසීමෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට වඩා ගාමිණී මහත්මයා ඡන්ද ලබා ගන්නවා. එහෙම තමයි ගාමිණී මහත්මයා ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් වෙලා 97 ජනාධිපති අපේක්ෂක වෙලා තොටලඟ බෝම්බෙන් තමයි මරුවුණට පත් කරන්නේ. මම හිතන්නේ ඉතිහාසයේදී එහෙම ආරාධනා කරලා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට ගිහිල්ලා වෙන පක්ෂෙ ඉඳලා නායකත්වයේ ගත්තේ ගාමිණී මහත්මයා පමණයි. විපක්ෂය මේ වතාවේදී සෑහෙන අඩු වෙලා තියෙනවානේ. ඒනුත් ආසන දෙකක් පාර්ලිමේන්තුවේ තවම හිස්. විපක්ෂය මේ ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. මොකද ආණ්ඩුව වැඩ කරගෙන යනවා. ආණ්ඩුවේ වැරදි දකින්න ආණ්ඩුව විවේචනය කරන්න සහ ආණ්ඩුවට ප්‍රතිඵලදායක විදියට අර්ථ දැක්වීම කරන්න විපක්ෂය මේ ප්‍රශ්න ඉක්මනට විසඳ ගන්න ඕනේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කෘෂිකර්ම නිලධාරීන්ට උපදෙස් ලබා දෙනවා. ශක්තිමත් දේශීය ආර්ථිකයකට කෘෂි අස්වැන්න වැඩි කරගන්න ඕනේ. වසර 8කින් නොකළ බඳවා ගැනීම කඩිනම් කරන්න. ඉදිරි වසර දෙකේදී ඉලක්ක සපුරා ගන්න ඕනේ. සහ බීජ සහ පැළ නිෂ්පාදනයට නවීන තාක්ෂණය යොදා ගන්න කියලා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මිය උපදෙස් දෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අර්ථාපල් අපිට අවුරුද්දකට ටොන් 2,50,000ක් අපි පරිභෝජනය කරනවා. නමුත් ලංකාවේ අස්වැන්න ටොන් 80,000ක් පමණයි. මේක වැඩි කරන්න ඕනේ. මෙතෙන්දී බැසිල් රාජපක්ෂ මහත්මයා කියනවා ඉහළ තාක්ෂණයක් යටතේ දෙමුහුන් බීජ සහ පැළ ගොවීන්ට බෙදා දීලා ඉලක්කය ජය ගැනීමට වෙනත් ආදේශක අල වර්ග පරිභෝජනයට දිරිගැන්වීමෙන් අර්ථාපල් අපනයනය ආනයනය කිරීමට සීමා කිරීමේ හැකියාවක් පවතින බව සඳහන් කර සිටියා. දැන් කහ මේ වතාවේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා 5 ගුණයක් වැඩිපුර වගා කළා කියලා පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාත් පහුගිය දවසක කියා සිටියා. දැන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඊළඟ කන්නේ වෙද්දිවත් ගොවි ජනතාවට කියන්න වෙනවා මෙන්න මෙච්චර භූමි ප්‍රමාණයක මේවා වගා කරන්න කියලා. දල වශයෙන් හරි කියන්න ඕනේ. එහෙම නැත්නම් නැවත වතාවක් එන්නේ ගොවි ජනතාවට මේව ගැන ලොකු ඉවක් නැහැනේ. වගා කරනවා ඊට පස්සේ අස්වැන්න විකුණ ගන්න බැරි වෙනවා. මිල පහත වැටෙනවා. මෙතන තෙවෙන්නේ පීඩනයක්. ඉතින් තවත් දෙයක් තමයි මේ එළවලු ප්‍රවාහනයේදී මම හිතන්නේ විශාල ප්‍රමාණයක් අපත යනවනේ. ප්‍රවාහනය සඳහා ප්ලාස්ටික් කූඩු විශේෂයක් හඳුන්වනවා දුන්නා. තවත් ක්‍රම කීපයක් හඳුන්වා දුන්නා. මම ආර්ථික මධ්‍යස්ථාන වල එළවලු ප්‍රවාහනය කිරීමේදී කොහොමද කරන්න කියන කාරණේ ගැන මම හිතන්නේ මෙම සාකච්ඡාවලදී අවධානය යොමු වෙන්න ඕන. මොකද නැත්තම් විශාල ප්‍රමාණයක් කුණු වෙනවා සහ තැලෙනවා සහ අපත යනවා එළවලු සහ පළතුරු. ඔව් ඊයේ මේ කාරණාව පිළිබඳව ගබඩාකරණයේදී සහ ප්‍රවාහනයේදී වන හානිය අවම කර ගැනීමට කටයුතු කළ යුතු බවටත් දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙලා තියෙනවා. ඊළඟට ඊයේ වැඩමුළුවක් පැවැත්වුණා අලුතෙන්පත් වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාඩම් ඉගෙන ගන්න හොඳම චරිතය ඊයේ මේකට සහභාගී වුණා. ඒ තමයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා, වාසුදේව මහත්මයා සහ මහින්ද රාජපක්ෂ මහත්මයා කියන දෙපළ තමයි දැනට පාර්ලිමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨතම මහජන නියෝජිතයන් දෙන්න. මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා බල සම්පන්න ඇමතිකමකට වඩා හරියට වැඩ කරන මන්ත්‍රීකම වටිනවා. ජනතාව පැවරූ රාජකාරිය හරියට නොකළොත් උගත්කමින් තනතුරෙන් පරපුරෙන් ඇති වැඩක් නැහැ. දැන් අපිට වැඩ කරන්න මිස කන් කෙදිර ගන්න කාලයක් නැහැ. මදු සමයක් නැහැ අපිට වැඩ කරන්නයි තියෙන්නේ.
දෙපක්ෂයේම වැරදි නිසා පහුගිය පාර්ලිමේන්තුවේ කීර්තිනාමය පළදු වුණා කියලා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා කතා කරලා කියනවා. මොකද ලක්ෂ්මන් කිරියල්ල මහත්තයා නෙවෙයි මෙතෙන් කතා කරන්න හිටියේ. අද දිනමින අරුණ පුවත්පත මේ කාරණාව සඳහන් කරනවා മന്ത്രി වැඩමුළුවට එන්න කිව්වත් සජිත් ඇවිත් නැහැ කියලා අජිත් අලහකොන් වාර්තා කරනවා. ඒ අනුව මේ අලුත් മന്ത്രിවරුන්ට අවිල්ලා කතා කරන්න විනාඩි 10ක කාලයකුත් වෙන් කරලා තියලා තියෙනවා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාට. සජිත් ප්‍රේමදාස මහත්මයා ඇවිල්ලා නැහැ. ඒ වෙනුවට තමයි ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා ඉන්නේ. ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා ඇවිල්ලා කරපු කතාව තමයි මේ තියෙන්නේ පක්ෂයේ දෙපක්ෂයේම වැරදි නිසා පසුගිය පාර්ලිමේන්තුවේ කීර්තිනාමය පළදුනා කියලා. මොකද සජිත් ප්‍රේමදාස මහත්මයා මොකද දන්නේ ආවේ නැත්නම් මොකද සමගි ජන බලවේගයේ නවක මන්ත්‍රීවරුත් මේ වැඩමුළුවට සහභාගී වුණා. සාමාන්‍ය පාර්ලිමේන්තුවක් අලුතෙන් රැස් වුණාට පස්සේ නවක මන්ත්‍රීවරුන් මේ වගේ වැඩමුළු පවත්වන ඉතිහාසයේ පුරාම අයිත් එක තමයි පාර්ලිමේන්තුව දිනකර රැස් කරන්නේ. මම කියන්නේ පාර්ලිමේන්තුව හැමදාම නේ පාර්ලිමේන්තුව මාසයකට දින 8යි රැස් වන්නේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව දිනකර රැස් කරන්න යනවා ලක්ෂ 80කට ආසන්න මුදලක්. එතකොට අගමැතිතුමා වැදගත්ම දෙයක් තියෙනවා මේ පාර්ලිමේන්තුවට පැමිණෙන්න කියලා. මම හිතන්නේ ඒක තමයි ඉතාමත් වැදගත් දේ. මොකද ඡන්දය ලබාගෙන ජනතා නියෝජිතයින් ප්‍රශ්න කතා කරන්න රටේ උත්තරීතම ස්ථානයට එන්න මාසෙකට දින 8ක් වෙන් කරලා තියෙද්දි ඒ දින 8 කොහොම හරි එන්න කියන එක අගමැතිතුමා කියන. මොකද සමහර මන්ත්‍රීවරුන් මේ ඇවිල්ලා වෙන වෙන තැන්වල ඉන්නවා. නමුත් පාර්ලිමේන්තුව ආවයි කියලා කියන මම හිතන්නේ ඒක නිසා මම හිතන්නේ මේක මේ නවක මන්ත්‍රීවරුන් රාජ්‍ය පක්ෂ විපක්ෂයේ දෙපැත්තටම දෙන්නේ හොඳ ආදර්ශමත් කතාවක්. මොකද ඒ සඳහා සුදුසුම් පුද්ගලයා තමයි මහින්ද රාජපක්ෂ අගමැතිතුමා. මයිත් කාරණේ තමයි දැන් මෙතෙන්දී අගමැතිතුමා තවත් වැදගත් දෙයක් කියලා. මොකද මේ තාන්නමාන පරපුර ඒව උගත්කමනේ වැදගත්. ජනතාව පවරන වගකීම. ඒක ජනතාව පවරන වගකීම මොකක්ද? ජනතාව හැමතිස්සෙම අභියෝගාත්මක වගකීමක් පවරනවා ඉතිහාසය පුරා. ඒ වගකීම හරියට ඉටු කරන්න ඕන පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත. මම හිතන්නේ ඒ වගකීම රසක් ඉටු කරමින් තවමත් ජනප්‍රියම නායකයා වශයෙන් ලංකාවේ ඉන්න මහින්ද රාජපක්ෂ මහත්මයාගේ රහස තමයි ඒ ජනතාව පවරන වගකීම හරි වෙලාවට ඉටු කිරීම. ජනාධිපතිතුමා කියනවා දේශීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ කියලා. එතෙන්දී අපි අරුණ පුවත්පතේ කතුවැකිය අවධානය යොමු කරන්න කැමති. අද මව්බිම් පුවත්පත තමන්ගේ කතුවැකිය සටහන් කරලා තිබුණේ මැටි වැඩ වලින් පවා රට හදන්න පුළුවන් කියලා. මැටි වැඩ වලින් පවා රට නැංවිය හැකි කියලා මව්බිම් පුවත්පත කියා සිටියා. අරුණ පුවත්පත කියනවා ලංකාවේ ඖෂධ නිපදවීම සාර්ථක වේද කියලා. ඒ අනුව වාර්ෂිකව ඖෂධ ආනයනය සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 45ක්. එතකොට ඖෂධ පිළිබඳ අමාත්‍යවරයා කියනවා අපි මේ අවුරුද්ද ඉඳලම ඖෂධ නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා කියලා. ඒකට තියෙන අභියෝග කීපයක් සඳහන් කරනවා අරුණ කතුවරයා. ඕනෑම ඖෂධයක් නිපදවීමේ පහසුම ක්‍රමය වන්නේ ලෝක ප්‍රකට ඖෂධ සමාගම් හා සන්නාමයන්ගේ නිෂ්පාදනාගාර මෙරට ආරම්භ කිරීමයි. දැනටමත් එහෙම තියෙනවා. හැබැයි එහෙම කළ පමණින් දේශීය ඖෂධ නිෂ්පාදනයේ හැබෑවටම දිරිමත් වෙනවද? දේශීය ඖෂධ නිෂ්පාදනයේ සාර්ථක වන්නට නම් දේශීය සන්නාමයෙන් අපේ බ්‍රෑන්ඩ් නේම්ස් වලින් ඖෂධ නිපදවන්න ඕනේ. හැබැයි ඒකට විශාල පර්යේෂණ සංකීර්ණ ක්‍රියාවලියක් එතන තියෙනවා. ඒ වගේම අවධානය යොමු කරන්න ඕනේ තවත් කාරණාවක් තමයි අප හැම විටම දේශීය වෛද්‍ය ක්‍රමයේ සලකන්නේ අව탁සේරුවකනි. චීනී වැනි රටවල් වල නම් දේශීය වෛද්‍ය ක්‍රම හා බටහිර වෛද්‍ය ක්‍රමය ගමන් කරන්නේ එකටය. මේ කාරණා පිළිබඳව ලංකාවේ ඖෂධ නිපදවීම ඉලක්ක කරන මොහොතේදී අවධානය යොමු කරන්න ඕනේ කියලායි අරුණ කතුවරයා සඳහන් කර සිටින්නේ. ඒ අතරේ අපි යනවා තවත් පුවත්පත් වාර්තා කරන කාරණා දිහාවට. විග්නේශ්වරන්ගේ අන්තවාදය උතුරේ ජනතාව ප්‍රතික්ෂේප කරලා කියලා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහත්මයා සඳහන් කරනවා. ඒ අනුව තමයි ඔහුට ලැබෙන්නේ මනාප 21544යි. හැබැයි අංගජන් රාමනාදන්ට මනාප 36000 ගණක් ලැබෙනවා. ඩග්ලස් දේවානන්දට 31000 ගණක් ලැබෙනවා. රාමනාදන්ට සහ දේවානන්දට ඔහුට වඩා මනාප දීලා ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපතිට දරන්න බැහැ කීම බොරුවක්. 37 නායක මහත්මයා කියපු මේ ප්‍රකාශයේ පදනමක් නැහැ. මොකද 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වෙනි වගන්තිය සංශෝධනය කළේ නැහැ. 4 වෙනි ආවගන්තිය අනුව ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ජනාධිපති විසින් ක්‍රියාත්මක කළ යුතුයි කියලා කියනවා. ඒ වගන්තිය අනුව ආරක්ෂක අමාත්‍යදුරේ වෙනත් ඇමතිවරයෙකුට පවරන්නේ නැතුව ජනාධිපතිම රඳවාගත යුතු බව 2003 දී ලබා දුන් ශ්‍රේෂ්ඨ අධිකරණ තීන්දුවකින් තහවුරු වෙනවා කියලා උදේ ගම්මන්පිල මහත්මයා කියනවා. 19 වෙනි ව්‍යවස්ථාවේ කිසිම තැනක ජනාධිපතිවරයාට අමාත්‍යදුර දරන්න බෑ කියලා සඳහනකුත් නැහැ. ඒ වගේම සංකල්පීයමය ගැටලු කීපයක් තියෙනවා. අමාත්‍යවරයෙක් කියලා කියන්නේ ඡන්ද කොට්ටාසයක යම් නිශ්චිත ඡන්දදායකයන්ගේ ඡන්දවලින් පත්වන පිරිසක්. හැබැයි පුද්ගලයෙක් එහෙම නැත්නම් ජනාධිපතිවරයා කියලා කියන්නේ මුළු රටේම ජනතාවගේ ඡන්දයෙන් පත්වන පුද්ගලයෙක්. එහෙම ගත්තාම සාංකල්පීයම වශයෙන් උනත්
ජනාධිපතිවරයාට අමාත්‍යංශයක් දැරිය හැකි කියන තර්කය තමයි ගොඩනගන්නේ. ඇත්තම රාජ්‍ය සංවිධානයට ඕනලා තිබුණා ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරු හැල්ලු කරන්න. ඒක බලතල අඩු කරන්න. අඩු කරලා අර මේ නටවන පාර්ලිමේන්තුවක් හදන්න. ඒ සඳහා තමයි මේ ක්‍රමක්‍රමයේ උපක්‍රමශීලීව 19 ගෙනල්ලා ඇතම් දේවල් ඇතුළත් කරේ. මොකද රටේ ජනාධිපති කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය. එතකොට ජනතාවගේ පරමාධිපත්‍යයෙන් බලයෙන් පත්වන රාජ්‍ය නායකයන් සියලුම ජනතාවගේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් වගකීමක් පිළික ආණ්ඩුක්‍රමස්ථාවේ මූලිකම පැවරිච්ච කාරණයක්. නිසා ඒ සඳහාම ජනාත්මාට ආරක්ෂකයන් දුරේ දරන්න බැහැ කියන එක විහිළු කතාවක්. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒගොල්ලන් හැදුවේ ජනාත්මක බලතල අයින් කරලා අර නටවන පාර්ලිමේන්තුවක් හදන්න. නමුත් දැන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලැබිලා තියෙනවා. මම හිතන්නේ පැරණි මැතිවරණ ක්‍රමයේ තිබිලත් මෙහෙම ලැබිච්ච එක. ඒ කියන්නේ කේවල ක්‍රමයට ගියා නම් මම හිතන්නේ මීට වඩාත් ප්‍රමාණයක් ලැබෙන්න ඉඩ තිබුණා. මම හිතන්නේ ඒක තමයි වැදගත්. මම දැන් මැතිවරණ ක්‍රමයක් වහාම වෙනස් වෙන්න ඕන. අරුණ පුවත්පත කියනවා 19 අහෝසිකරණේ රාජපක්ෂ පවුලේ සනසන්න ඒ අවශ්‍යතා මත දැන් කොහෙද එක රටක් එක නීතියක් තියෙන්නේ කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් පවසනවා. පසුගිය මැතිවරණ ව්‍යාපාරයේදී මේ ආණ්ඩුවේ පාර්ශ්වය ප්‍රකාශ කළේ අපිට වැඩ කරන්න පාර්ලිමේන්තුවේ 3න් 2ක් දෙන්න කියලා. දැන් ඔවුන්ට අතපය දිගෑරලා වැඩ කරන්න පුළුවන් බලයක් ලැබිලායි තියෙන්නේ. නමුත් පසුගිය සති දෙක ඇතුළත එහෙම වැඩ කරන්නේ නැතුව දැන් 19 සංශෝධනයේ අහෝසි කිරීම පිළිබඳව කතා කර කාලනාසි කරනවා කියලා මුජිබුර් රහ්මාන් මන්ත්‍රීවරයා කියනවා. අත්අඩංගුවට ගන්න එපා කියලා තහනම් නියෝග ගන්න පුළුවන් නිසා දැන් කට්ටිය පොලිමට නිදන් හාරන්න පටන් ගනීවි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහත්මිය කියනවා. සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කරන ප්‍රකාශය ජාතික පුවත්පත් කීපයක වාර්තා කරනවා. මව්බිම කියනවා ආණ්ඩුව වැඩ කරන හැටි අපි විමසිල්ලෙන් බලා සිටිනවා. ජනතාවගේ දුක මැති සභයට ගෙන ගොස් කළ හැකි උපරිම සේවය අපි කරනවා. රුපියල් 3000 බඩුමල්ල දුප්පත් ජනතාවට ලබා දීමට පියවර ගන්න. මොකද ග්‍රාමීය හා නාගරිකව දුප්පත් ජනතාව විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ හුඟ දෙනෙක් බලාගෙන ඉන්නවා තමන්ගේ අසහනය පීඩනය දුප්පත්කම තුරන් කරගන්න. ඒ අනුව කරනවා කියපු වැඩ ටික දැන් ක්‍රියාත්මක කරන්න අපි ආණ්ඩුවට ඒ සඳහා බල කරනවා කියලා සඳහන් කරනවා. රාජ්‍ය බලය නැති වුණත් ජනතාවට යුතුයකම් ඉටු කිරීමට අපි සූදානම්. අපේ පොරොන්දු වලට වඩා පොහොට්ටුවේ පොරොන්දු හොඳයි කියපු ජනතාවට දැන් ඒ පොරොන්දු ඉෂ්ට කරන්න කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා සඳහන් කරනවා. විරාමය ලබන්න සූදානම්. අද දිනමින පුවත්පත වාර්තා කරනවා ව්‍යවස්ථා සංශෝධනය ටෙලිෆෝනයෙන් අනික් පක්ෂවලට ඇමතුම් කියලා ආකර්ශනීය සිරස්සලයක්. ටෙලිෆෝනයෙන් අනිත් පක්ෂවලට ඇමතුම් ශිවන්ති ප්‍රනාන්දුයි මේ පුවත ගෙනෙන්නේ. යනුව විරුද්ධ මතදරන දේශපාලන පක්ෂ හා ඉදිරියේදී ඒකාබද්ධ පියවරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියට එරෙහිව කටයුතු කිරීමට සමගි ජන බලවේගයේ සූදානම් බව වාර්තා කර සිටිනවා. අපි සූදානම් විරාමයක් ලබන්න. යලිත් අපි එළිදරව් කරන සූදානම් එළිවෙන්න කලින් උදේපත්තර සිරස්සල ආණ්ඩුවේ හොඳ වැඩවලට අපේ සහාය දෙන්න සූදානම් සුනිල් හඳුන්නෙත්ති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියනවා. අද දිනමින පුවත්පතේ වාර්තා කර සිටින නදී මාණිකගේ මේ වාර්තාව ගෙනෙන්නේ. ආණ්ඩුවේ හොඳ වැඩවලට අපේ උපරිම සහාය. හැබැයි වැඩේ තියෙන්නේ හඳුන්නෙත්ති මහත්තයා පාර්ලිමේන්තුවේ නෑ. ඊළඟට නඩු විභාගය ඉවරයි තීන්දුව කල්යයි. අරුණ පුවත්පත වාර්තා කරනවා රංජන් රාමනායක මන්ත්‍රීවරයා අධිකරණයට අපහාස කිරීමට සම්බන්ධ සිදුවීමට අදාළ නඩුවේ තීන්දුව කල්යයි නඩු විභාගය නිමයි. ඊළඟට බැඳුම් කර වංචාවගෙන රවි කරුණානායකගෙන් පැය 4ක් ඊයේ ප්‍රශ්න කරයි ඉෂාර රත්නකාර අරුණට වාර්තා කරනවා. ඊයේ උදේ 9ට ආපු රවි කරුණානායක මහත්මයා මාධ්‍යවල කැමරාවටත් මුණ නොදී පැය 4ක් ප්‍රශ්න කළාට පස්සේ එකහමාරට විතර අල්ලස් කොමිසමෙන් පිටව ගියා කියලා වාර්තා කර සිටිනවා අද අරුණ පුවත්පත. මව්බිම් පුවත්පත පොල් ගෙඩියක් උඩෙන් වාර්තා කරනවා නාකොටික් ජාවා අරමුන් පොඩි ලෙසීට විකුණපු තවත් බඩු ඉස්සරහට එළියට එයි කියලා වාර්තා කර සිටින්නේ. පාතාල භාෂාවෙන් මේ සිරස්සලේ දාලා තියෙනවා. නාකොටික් ජාවා අරමුන් පොඩි ලෙසීට විකුණපු තවත් බඩු එළියට කුඩු කිලෝ 11ක් T56ක් T52ක් ඇතුළු ගිනියවි 4ක් උන් 121ක් රත්ගම් ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගැනීම චාමර අමරසූරිය වාර්තා කර සිටින්නේ. පොඩිලැසීගේ බඩු විතරක් නෙවෙයි පොඩිලැසීගේ අම්මත් දැලේ කියලා වාර්තා කර සිටින්නේ අද මව්බිම් පුවත්පතමයි. ඒ කොළඹ MC පෙරේරා ගම්පහ සුසන්ත අබේරත්න සහ මිනුවන්ගල ටෝනිකේ අතුකෝරල කෝටි 1.5කට මිලදීගත් ගෙදරක හැංගිලා ඉඳලා කියලායි වාර්තා කර සිටින්නේ. 50 හැවිරිදි මේ කාන්තාව ඊයේ මාකුඹුර අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ තමයි මේ නිවස තිබෙන්නේ කියලාත් වාර්තා කර සිටින. එතකොට මද්ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු එහෙම පහසුවෙන් සිදු කරගන්න මේවා භාවිත කරන්න ඇති කියලායි ගණන් හදලා බැලුවම් පෙන්නේ. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්සල වන්නේ හේමන්ත ලියනපතිරණ ගෙනෙන වාර්තාවක්. ඒ තමයි මර්වින් ජානාගේ ඥාති සොහොයුරිය කෘෂි නිලධාරියනගේ කුඩුගිණුමේ කෝටි 14ක මුදල් වසරකදී ජානාගේ ගිණුම්වල කෝටි 79ක් සංසරණය වෙලා ලක්ෂ 44ක් දැනටත් ඉතුරුයි. මර්වින් ජානාගේ ඥාති සොහොයුරියක් වන කෘෂි නියාමකවරියකගේ බැංකු ගිණුම් 5ක රුපියල් 14 කෝටි 21 ලක්ෂයකට අධික මුදලක් සංසරණය වී ඇති බව දෙහිවල පොලිසිය අනාවරණය කරගෙන තිනවා. මේ ගණන් හිලව්
රුපියල් සතවලින් තියෙන්නේ. දැන් මෙච්චර ගණන් හිලව් එහා මෙහා මාරු වෙද්දී මේ බැංකු දැනගෙන හිටියේ නැද්ද? මහ බැංකුවට මේ වගේ ගනුදෙනු ට්‍රාන්සැක්ෂන් සිද්ධ වෙච්ච වාර්තා වෙනවා. මේව ගැන හෙව්වේ නැද්ද? මෙච්චර කල් වෙනකම බලන් හිටියද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. අපි රුපියල් ලක්ෂයක් දෙකක් එහා මෙහා හුමාරු කරන්න ගියහම 1000ක් ප්‍රශ්න අහනවා. ඉස්සරහට මේක මෙහෙම වෙන එකක් නෑ. ඊළඟට ඔය කතා ටිකෙන් පස්සේ අපි කැමති මව්බිම් පුවත්පත වාර්තා කරන කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීම අභියාචනාධිකරණය අත්හිටුවයි කමල් මහේන්ද්‍ර වීරරත්න කියා සිටින්නේ වාර්තා කර සිටින්නේ අත්අඩංගුවට ගැනීම තමයි අත්හිටුවන්නේ. හැබැයි නිදොස් නිදහස් ඒ කතා කිසි දෙයක් නැත. ඊළඟට මව්බිම මුල්පිටුවෙන් වාර්තා කරන තවත් පුවතක් තමයි ව්‍යවස්ථා සභාවේ ජනාධිපති නියෝජිතයා මහින්දානන්ද කියලා මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා විදියට පත් කර නම් කර තිබෙන කාරණාව සඳහන් කර සිටිනවා. නමුත් තවත් අය නම් කරන්න නියමිත මම හිතන්නේ විපක්ෂ නායකගේ නියෝජිතයා තාම එහෙම නම් කරලා නැහැ. මොකද ව්‍යවස්ථාදායක සභාවේ අපි දන්නවා දැන් ඉදිරියේදී මේක යම් යම් සංශෝධන ඇති වෙන්න පුළුවන්. මොකද ජනාධිපතිතුමාගේ බලතල ගත්ත ව්‍යවස්ථාදායක සභාව ඒ නිසා ඒ බලතලත් මම හිතන්නේ නැවතත් 19 20 සංශෝධනයෙන් යම් ආකාරයකට ගෙන්න යන. මොකද ව්‍යවස්ථාදායක සභාවේ තමයි ප්‍රශ්න හුඟක් තිබුණේ රාජ්‍ය උසස් ආයතන වල නිලධාරීන් පත් කිරීමේදී. සමාන නිලධාරීන් විශ්‍රාම යනතුරු ඉවත් කරගන්න බැරි තත්ත්වයක් තමයි ඇති වෙලා තිබුණේ. ඔව් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයම කියන්නේ 17 ඇති කරපු ස්වාධීන කොමිෂන් සභා බකල් කළා කියලා තමයි සමහර වෙලාවට දේශපාලන විචාරකයන් කියා සිටින්නේ. මේ පත් කිරීම ඉතාමත්ම සූක්ෂම විදියට කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයන්ගෙන් 5 දෙනෙක් පත් කරන්නේ අගමැති සහ විපක්ෂ නායක. එතකොට පහුගිය කාල සීමාවේදී අගමැතිවරයා හිටිය රනිල් වික්‍රමසිංහ මහත්මයා සුළුතරයක් තිබිච්ච විපක්ෂ කණ්ඩායම වෙච්ච සම්බන්ධන් මහත්මයාගේ පක්ෂයට දෙනවා විපක්ෂ නායකකම. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයයි සම්බන්ධන් මහත්මයයි තමයි මේ ස්වාධීන කොමිෂන් සභාපත් කරන ජාතික විධායක සභාව පත් කරන්නේ. මෙතන තමයි ගැටලු තිබුණේ. මේ ගැටලු තමයි निराකරණය වෙන්න ඕනේ. ඊළඟට අද රිෂාඩ් බදුදීන් පිළිබඳව තවත්වතක් වාර්තා කරනවා දිනවෙන පුවත්පත. රිෂාඩ් බදුදීන් රටින් සහල් ගෙනවිත් සතෝසට රුපියල් කෝටි 470ක් පාඩු කළා. උපාලි කරුණාරත්න වාර්තා කරන පසුගිය යාපාලන ආණ්ඩු සමයේදී පිට රටින් සහල් ගෙන්වීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී මේ පාඩුව සිද්ධ වෙලා තියෙනවා. අපි අරුණ පුවත්පත මෙහෙම පොඩ්ඩක් උඩට ඇදලා ගන්නවා. හේතුව තමයි සිරස්තල කිහිපයක් තියෙනවා කෙටියෙන් සටහන් කරන්න පුළුවන්. වසර 2කමාරකට ප්‍රමාණවත් වාහන තොග ලංකාවේ තියෙනවා කියලා පී.බී. ජයසුන්දර ආචාර්ය පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම්තුමා සඳහන් කරනවා. වසර 2කමාරකට අවශ්‍ය කරන වාහන ලංකාවේ තියෙනවා. ආනයනය සීමා කරලා තියෙන්නේ ඕනේ නැති ඒවා. උදාහරණයක් හැටියට මෝටර රථ ලංකාවට ගෙනල්ලා තියෙනවා 2019 දක්වා අවුරුද්දකට ඩොලර් මිලියන 17,200 අතර ප්‍රමාණයක්. ඩොලර් මිලියන 17,200 විතර ප්‍රමාණයක් හැම අවුරුද්දකම වියදම් කරලා අපි වාහන ගෙන්නනවා. නැව් පිටින් එන්නේ. එහෙම ඇවිල්ලා 2015 19 කාලවල රටේ ගොඩ ගැහිලා තියෙන වාහන ස්ටොක් එක අවුරුදු 2කමාරකට ප්‍රමාණවත්. ඔබට දැන් අවශ්‍ය නම් ගිහින් හොඳම වර්ගයේ වාහනයක් මිලදී ගන්න පුළුවන්. ගාණ වැඩි වෙන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් අවශ්‍ය වාහන තොග අපිට තියෙනවා. එතකොට අපි තවත් විදේශ විනිමය අර්බුදයකුත් තියාගෙන ආනයන වැඩි කියා ඉන්නවා. ඒ නිසා තමයි වාහන ආනයනය සීමා කළේ. හැබැයි මෙතෙන්දී අර පර්මිට් එක මෙතන රජයේ සේවකයන්ට විශ්‍රාම ලැබීමේදී විශ්‍රාම යාමේදී දෙන බලපත්‍රය වගේ සහනයක් වෙන විදියකින් නිර්මාණශීලීව දෙනව නම් හොඳයි. මොකද පෙන්ෂන් යද්දී සමහර රජයේ සේවකයන්ට මේක විතරයි ඉතුරු වෙන්නේ. ඊළඟට සේවක හිතසුව පිණිස කම්කරු 55ක් වහා සංශෝධනයට පියවර ගන්න බව අජිත් අල්හකුන් අරුණ පුවත්පතට වාර්තා කර සිටිනවා. මේ අතර තියෙනවා කම්කරුවන්ට දැනට ගෙවන රුපියල් 5,50,500ක වන්දිය රුපියල් ලක්ෂ 20 දක්වා වැඩි කිරීම සහ එම වන්දිය නඩු විභාග කිරීමේ බලය කම්කරු විනිශ්චය සභාවට පැවරීම සඳහාද සේවක වන්දි ආඥාපනත සංශෝධනය කිරීමට සේවක වන්දි ආඥාපනත ඇතුළුව පනත් කිහිපයක් සේවක අර්ථ සාධක අරමුදල පාරිතෝෂික දීමනා පනත පරිපාලක සභා ආඥාපනත සාපුහා කාර්යාල සේවක පනත සේවක වන්දි ආඥාපනත මේවා සංශෝධනය කිරීමට පියවර ගන්නවලු. ඊළඟට පළාත් සභාව තියෙනවද නැද්ද එහෙම නැත්නම් අහෝසි කරනවද කියලාත් කතා බහක් යනවා. ඒතරේ පළාත් සභාව ගැන තීන්දුවක් ගන්න තෝඹුවක් හදයි කියලා උදේ ජීවේක නායක වාර්තා කර සිටිනවා අරුණ පුවත්පතේ. යනුව අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහත්මිය උපදෙස් දීලා තිබෙනවා. වසර 31ක පළාත් සභා කාලයේදී රටට සිදු ප්‍රගතිය සොයා බලලා මේක තියෙන්න ඕනද අයින් කරන්න ඕනද කියලා තෝඹුවක් හදන්න කියලා තීන්දුවක් ගන්න තෝඹුවක් හදයි. ඊළඟට ඉන්දියාව 13 ගැන තවමත් අවධානයෙන් කියලා
දෙමළ ජාතික සන්ධානයටත් පහුගිය දවසේ කියා සිටියා. මුස්ලිම් දේශපාලන නියෝජිතයන්ටත් ඒක කියා තිබෙන බව කලන වීරසිංහ අරුණ පුවත්පතට කියනවා. ශ්‍රී ලංකා රජයේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ගන්න ලබන තීරණය ගැන ඉන්දියා රජය පූර්ණ අවධානයෙන් පසු වන බව අවශ්‍ය මොහොතක ඒ සඳහා රාජතාන්ත්‍රික මැදිහත් වීමට සූදානම් බවත් ඉන්දියා මහ කොමසාරිස්වරයා සඳහන් කර සිටින්නේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රේසයේ නායක රවුෆ් හකීම් ඇතුළු නියෝජිතන් පිරිස සමග කරපු සාකච්ඡාවකින් පස්සේ පළාත් සභාවලදී අවුරුදු 30ක් වුණාම පළාත් සභාවට ඒක පළාත් සභාව සුදුවලිය කියලා මතයක් ඇති වුණා. ඒක පළාත් සභාවලදී පළාත් සභාව බරක් දරට. මොකද පළාත් සභාව සඳහා මේ පාරත් මේක අයවැය වෙන් කිරීමේදී පළාත් සභාව පළාත් පාලන අමාත්‍යාංශයෙන් විශාල මුදලක් වෙන් කරනවා. ඒතකොට පළාත් සභාව අවශ්‍යද කියන කාරණය 87 ඉන්දු ලංකාවේ උසම පළාත් සභාව ඇති කරේ උතුරු නැගෙන ප්‍රශ්න විසඳුමක් වශයෙන්. නමුත් ඒ ප්‍රශ්නයට විසඳුමක් ලැබුණද පළාත් සභාවලින්? ඊට වඩා අඩු දෙයක්ද කරන්න ඕන, ඊට වඩා වැඩි දෙයක්ද කරන්න ඕන කියලා සංවාදයක් තිබුණා. නමුත් අපි දැක්ක දැන් විශේෂයෙන්ම ජාතික ආරක්ෂාවට බලපාන පොලිස් බලතල සහ ඉඩම් බලතල සම්බන්ධයෙන් පළාත් සභාවේ ගැටලු තියෙනවා. ඒ නිසා තමයි ජනාධිපති ආණ්ඩුකාරවරු පත් කරේ. ඒ නිසා පළාත් සභාවට දෙන බලතල උපරිම දීලා තියෙන්නේ නැද්ද කියන කාරණා සමග මම හිතන්නේ සරත් වීරසේකර රාජ්‍ය අමාත්‍යවරයා මේ කරන්න යන දේ හොඳයි. මොකද පළාත් සභාවෙන් නිසි ප්‍රතිඵල ලැබුණද කියලා කාරණය මම හිතන්නේ ඉදිරියේදී ව්‍යවස්ථා සංශෝධනවලදී වැදගත් වේ. ඒ සඳහා අවධානය යොමු කිරීම. අද අරුණ පුවත්පත වාර්තා කරන තවත් කාරණයක් තමයි කොවිඩ් එන්නත සමව බෙදෙන WHO වැඩපිළිවෙලට ශ්‍රී ලංකාවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩපිළිවෙලට ශ්‍රී ලංකාවත් ඊළඟට දකුණු ආසියාවටම ඉන්ධන දෙන පාවෙන ද්‍රව වායු ගබඩාවක් හම්බන්තොට ඉදිරි කරනවලු. මේක BOI ප්‍රොජෙක්ට් එකක් ආයෝජන ප්‍රවර්ධන කලාපය යටතේ එහෙම නැත්නම් ආයෝජන මණ්ඩලය යටතේ ව්‍යාපෘතියක් විදිහට ආරම්භ කිරීමට නියමිතයි. මෙමගින් මාලදිවෙන් ඔස්සේ දකුණු ආසියානු කලාපයට ඉන්ධන ප්‍රතිඅපනයන කිරීමට සැලසුම් කර ඇති ඇමරිකන් ඩොලර් මිලියන 97.2ක රුපියල් මිලියනින් ගත්තොත් 18468ක මේ ගෙවිසුමට අත්සන් කරලා තිබෙන බව සුසන්ත රත්නායක මහත්මයා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කරනවා. සෞදි අරාබියේ පර්ල් එනර්ජි කියන සමාගම එක තමයි මේ ගෙවිසුම අත්සන් කරන්නේ. දකුණු ආසියාව ඉලක්ක කරගත් මේ මූලික ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් අනතුරුව හම්බන්තොට ලෝක මට්ටමේ ස්වාභාවික ද්‍රව වායු LNG අපනයනය කරන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම මේ දීර්ඝකාලීන සැලසුම් බව සඳහන් කරනවා. ඒ වගේම ලංකාවේ විදුලි බලාගාරවලට ස්වාභාවික වායු මූලාශ්‍ර ලබා දීමත් මීට පස්සේ මේ අනුව සිද්ධ වෙන්න පුළුවන්. ඉදිරි මාස 6ක කාලය තුල මේ පරයන්ත මෙහෙයුම් කටයුතු ආරම්භ වෙනවා කියලා සඳහන් කරනවා. කොරෝනා ගැන කියපු නිසා දිනුෂ දැන් මේ ඊයේ රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ වැදගත් ප්‍රකාශයක් කළා. අද පුවත්පතේ තියෙන ඉන්දියාවේ කොවිඩ් රෝගීන් වැඩි නිසා ලංකාවේ ජනතාවට සැහැල්ලුවෙන් කටයුතු කළ නොහැකි මුඛාවරණය සහ මීටරයේ දුර ගැන ආපහු මතක් කරන්න ඕන කියලා. මොකද ඊයේ පෙරේදා වාර්තා වුණා 61000ක් එක් දිනක් තුල කොරෝනා රෝගී COVID-19 වෛරසය රෝගීන් ඉන්දියාවේ. එතකොට ඊයේ මරණ 900යි. එතකොට ඉන්දියාවේ තත්ත්වය එන්නම දරුණු වෙනවා. ඒකට අපිට බොහොම සමීපයි ඉන්දියාව. දැනටමත් ආරක්ෂිත වැඩපිළිවෙල රජයේ උපස්පන්ද ක්‍රියාත්මක වෙනවා. නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඒ වගේම නිරෝධායන නීති හොඳට ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා තමයි මේ පරිස්සමෙන් ඉන්නේ. මේ පරිස්සම සඳහා නැවතත් අර සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් පිළිපදගෙන ඉන්න කියන කාරණේ නැවතත් අපි ජනතාවට මතක් කරනවා. රටේ බෝම්බ පිපිරෙද්දී පටිගත්තේ රස්සාව කළේ ටෙලිෆෝන් බිල් ගෙව්වේ මගේ විතරද කියලා ප්‍රශ්න කරනවා. රටේ බෝම්බ පිපිරෙද්දී රැකියාව කළේ පඩිගත්තේ දුරකථන දීමනා ගත්තේ මං විතරද? අද මව්බිම් පුවත්පත මේ වාර්තා කර සිටින්නේ හිටපු රාජ්‍ය බුද්ධ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහත්මයා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන කොමිසම හමුවේ කරපු සාක්ෂිය. ප්‍රහාරය වෙද්දී සමහරු රට ගිහින් තවත් අය පල්ලි නොගිහින් හිටියා. සමහරෙක් කාර්යාල වහගෙන හිටියා. තවත් කට්ටියක් නිදාගෙන හිටියා. සියලු වගකීම්වන්ට ප්‍රහාරය ගැන දන්වා තිබේදී එහි වගකීම මාපිට පමණක් පැටවීම අසාධාරණයි. මම කවුරුවත් ආරක්ෂා කරන්න වැඩ කරන්නේ නැහැ කියලත් ඔහු සඳහන් කර සිටියේ ඊයේ 18 වන දිනටත් සාක්ෂි ලබා දෙමින්. අපි සූදානම් විරාමයක් ලබන විරාමෙන් පස්සේ යලිත් හමු. වෙලාව නැති වුණත් වෙලාව වෙන් කළ යුතුම ලිපියක් අරුණ පුවත්පත 7 වෙනි පිටුවේ වාර්තා කරනවා. පෙරාදෙණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මුෆිස්ෆාල් අබුබකර් මහත්මයාගේ මුෆිසාල් අබුබකර් මහත්මයාගේ සමාවෙන්න නම කියද්දි පැටලුණාට ඉස්සර අපේ රටේ හැම මුස්ලිම් පල්ලියකම අවුරුද්දකට වතාවක් කොඩි උත්සවයක් සියාරම් සහ කන්තූරු දීමේ උත්සවයක් පැවැත්වුවා. ඒ උත්සවයට මුස්ලිම් ජනතාව වගේම සිංහල ජනතාවත් සහභාගී වුණා. අපි පල්ලියේ උයපු කෑම ගම්වල ඉන්න සිංහල දෙමළ අයත් එක්ක බෙදාගත්තා. අපි කිසිම වෙනසක් ගැන හිතන්නේ නැතුව බොහොම සමගියෙන් ඒ කෑම කෑවා. බේරුවල පැත්තේ සමහර ගම්වල අදටත් මේ සම්ප්‍රදාය දකින්න තියෙනවා. ඒත් මේ වෙද්දී අපේ රටේ හුඟක් පළාත්වල මේ සම්ප්‍රදාය නැති වෙලා තියෙනවා. ඇයි එහෙම නැති වෙලා තියෙන්නේ? අපේ රටේ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ කාර්යභාරය හරියට හඳුනාගත්තේ නැති අන්තවාදී කණ්ඩායම් හින්දා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඉස්ලාම් ආගම අදහන අපි සිංහල ජාතියත් එක්ක පවත්වන සම්බන්ධය බිඳවන්නේ අය කටයුතු කරනවා. මේකේ ප්‍රතිඵල විදියට අපේ සාම්ප්‍රදායික මුස්ලිම් සංස්කෘතිය බිඳ වැටෙනවා. එහෙම වැඩ කරද්දී සිංහල මිනිස්සු මුස්ලිම් අපි දිහා සැකෙන් බලන එක පුදුමයක් නෙවෙයි. කතිකාචාර්ය
අබුබකර් මහත්මයා කියන ශුද්ධ වූ ආගමක් ගැන මත නිසා සාම්ප්‍රදායික මුස්ලිම් සංස්කෘතිය බිඳ වැටිලා කියලා. මොකද අශ්රෆ් වගේ නායකයෝ මුස්ලිම් ජනතාවගේ අවශ්‍යතා ගැන හොඳ අවධානයකින් කටයුතු කළා. එහෙම සම්ප්‍රදායක් ඒ දේශපාලන සම්ප්‍රදාය බිඳලා ගිහිල්ලා තිනවා. අන්තවාදය ශක්තිමත් කරන ඒ වගේම සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව දුර්වල කරන දේශපාලන ව්‍යාපෘතියක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි අන්තවාදීන්ට ඒ අයට උදව් කරන අයටත් තනතුරු දීලා ශක්තිමත් කරන ගමන් සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාවගේ නායකයන්ව කොන් කරන්නේ. සාම්ප්‍රදායික මුස්ලිම්වරු නියෝජනය කරන අතවුල්ල වගේ නායකයන්ට අත් වෙලා තියෙන ඉරණම දිහා බලන්න කියලා ප්‍රශ්න කර සිටින්නේ ශුද්ධ වූ ආගමක් ගැන මත නිසා සාම්ප්‍රදායික මුස්ලිම් සංස්කෘතිය බිඳ වැටිලා කියලා මේ ලිපිය අද ලියන්නේ චමින්ද ඒකනායක. ඉක්මනින්ම ක්‍රීඩා පුවත් දෙකක් ගැන අවධානය යොමු කරන්න. ක්‍රිස් ගේල්ට කොරෝනා නෑලු. මොකද උසෙන් බෝල්ට්ගේ උපන්දින සාදයට ඇවිල්ලා හිටියා. ක්‍රිස් ගේල්ටත් වැළඳෙයිද කියලා සැකයක් ඊයේ වෙද්දී තිබුණා නෑ. ඒක නෑ. ඊළඟට අරුණ පුවත්පත කියනවා ගයාශාන් විතානාරච්චි කියනවා මේ පාසල් ක්‍රීඩා පුහුණුකරු පිටියෙන් එපිට රැකියා සොයති කියලා ඉස්කෝලේ වහලා තියෙන්නේ. ක්‍රීඩා පුහුණු කරන්න විදියක් නෑ. වැටුපෙන් 25ක් දෙන්න කියලා අධ්‍යාපන අමාත්‍යාංශය කියලා තිබුණා. සමහර උදවියට ලැබෙන රුපියල් 8000යි. ඒ 8000න් 25ක් කියලා කියන්නේ රුපියල් 2000යි. ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය මේ කාරණාවට යොමු කරන්න ඕනේ. මොකද පහුගියදා පත් කරපු අර උපදේශක සභාවේ පාසල් ක්‍රීඩා විෂය පිළිබඳව නියෝජිතයෙක් හිටියේ නැහැ කියලත් පහුගිය සතියන්ත ජාතික පුවත්පත්වල ඒක පෙන්වා දීලා තිබුණා. ඒ නිසා මේ ක්‍රීඩා පාසල් වල ක්‍රීඩා පුහුණුකරුවන්ගේ ගැටලුව පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය යොමු වෙන්න ඕනේ. අපි සූදානම් කාටූන් බලන්න. MDV රත්නගේ මරිසිපාල කාටුනිය. ආණ්ඩුව විසගේන්නේ බැසිල් යවන්නලු. එතකොට 21ත් යවන්න. බැසිල්ව ගේන්න 20, බැසිල්ව යවන්න 21. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ තරුණයෙකුට හිමි වේද මේ සමාජයේ පවතින කතාබහක්නේ. මව්බිම් පුවත්පතේ MDV රත්නගේ කාටුනිය නායකත්වයේ බාර ගන්න මම සූදානම් කියලා කරු ජයසූරිය තරුණයෙක් වගේ අත් දෙක උස්සලා ප්‍රකාශ කරනකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා ඔන්න තරුණ නායකත්වය. දර්ශනට නම් පේන්නේ කරු ජයසූරිය මහත්මයා කෝච්චියට බෙල්ල තියන්න යනවා වගේ. බලන්න දර්ශන දිනමිනට අඳින මේ කාටුනේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය කියන කෝච්චියට බෙල්ල තියන්න යනවා. හූහඩක් ඇහෙනවා ජනතාවගෙන් නෙවෙයි කෝච්චියෙන් ජිමින්. අරුණ පුවත්පතේ ගපිරිගේ කවිය පාර්ලිමේන්තුවේ වැඩමුළුව සම්බන්ධයෙන් වැඩමුළුව සහ ප්‍රතිඵල මාතෘකාව පත්තුණු මන්ත්‍රීන් සියලුම දෙනා හට වැඩමුළුවක් පවත්වනවලු එකතු කොට ඔව්වේ වැඩ හොඳයි එනමුත් පැනකීමට ඇතුළත් කළොත් නරකද ඉස්කෝලෙකට ගියහොත් හොඳ එකෙක් පිස්සන් කොටුවකට පිස්සුම හැදෙනවා නියතිය එයයි රට මට බය පරණ උන් එක්කල එකල සිට නවකයෝ පරණ දේ උගතොත් උඩයි කොට. මේ කවි දෙක නම් අපිට රංචගොඩ ළමයාගේ කවි දෙකෙන් අද නිම කරනවා. ගෙදරත් වැඩ පොලෙත් යන එන වාහනේත් තබා වතුර පුරවා බොන බෝතලය වෙනුවට මැටියෙන් තනනා බෝතලයක් හඳුන්වන්න යයි රජයෙන් ඉතා හොඳයි. රසයත් නැවුම් ඇඟටත් නුගුණක් නෑය. කලේ වතුර බීවෝ ඒ දන්නෝය. කුඹල් වෘතියේ කාටත් යහපත්ය. මැටි ඇමතිගේ වැඩ නම් මැටි නොමවේය. මැටි ඇමතිගේ වැඩ නම් මැටි නොමවේය. බලල මැටියෙන් වුණක් කමන්නෑ මියවල්ලනවන. අපි යළිත් හෙට මුණ ගැහෙමු. ඔබට නිරුපද්‍රිත සහ නිරෝගිමත් දවසක්. අයිබෝවන්.